සප්‍රසාද වන්දනාව ඔබ වෙත ගෙනීමට හැකිවන්නේ දෙවිපිය සමිඳුන්ගෙන් ලද සෑම ආශිර්වාදයකටම හා ලබා දුන් නිරෝගී සුව සහනය වෙනුවෙන් උන්වහන්සේට ස්තුති ප්‍රශංසා කරන ආදරණීය පවුලක් විසින් දක්වන ලද බැතිබර දායකත්වය නිසාවෙනි. තවත් දවසක ආරම්භය සමග ශුද්ධාත්ම සත්වරම් තුලින් අපි සන්නද්ධ වෙමින් අපි සනමා දිව්‍ය සත්ප්‍රසාදේ වැඩවසන ස්වාමින් වහන්සේට අපි নমස්කාර කරමු. අපි උන්වහන්සේ දෙස අප දැස් යොමා සිටිමු. පහත නොබලමින් උන්වහන්සේ දෙසම අපි දැස් යොමු කර සිටිමු. උන්වහන්සේ දෙස බලා අපි මෙනෙහි කරමු. අපගේ දිනෙත් උන්වහන්සේ
ගේ දෙනෙත් හා ගැටෙන්නට සලසා අප කිව යුතු සියල්ලක්ම උන්වහන්සේට යොමු කරමු. අපේ විශ්වාසය තුළ අපි දැහැන් ගත වෙමු. ස්වාමිනී මම අදහමි. මම නමස්කාර කරමි. මම විශ්වාස කරමි. මම වහන්සේට ආදරය කරමි. විශ්වාස නොකරන්නන් නමස්කාර නොකරන්නන් වෙනුවෙන් මම සමාව අයදිමි. දැන් ඔබ කොයි තරම් උන්වහන්සේට ප්‍රේම කරනවාදැයි කියමින් රජාති රජාණන් වන උන්වහන්සේට නමස්කාර කරන්න. එවිට අපට පෙනෙන්නේ විශාල මේ පූපය තුලින් යේසුස්වාමින් වහන්සේ මා දෙස පමණක් බලා සිටින බවයි. නමුත් උන්වහන්සේ අප සෑම කෙනෙක් දෙසම ඒ අයුරින් බලන බව අපට තේරුම් යා යුතුයි. ප්‍රේමයෙන් පූර්ණව යුතුව දේවදූතයන් හා ස්වර්ගීය සේනාවන් කලාක් මෙන් මමද මෙම මහා පොළොව මත සිට මගේ හිස නමා උන්වහන්සේට නමස්කාර කරමු. ප්‍රාතිහාරයන්ගෙන් උතුම්ම ප්‍රාතිහාරය මෙයයි. එනම් දිව්‍ය සත්ප්‍රසාදයේ වැඩ සිටින දෙවි ස්වාමින් වහන්සේ. එබැවින් මිනිසෙක් සැබවින්ම මිනිසෙකු වන්නේ ඔහු හෝ ඇය දෙවි උතුමාණන් ඉදිරියේ දන නමන විට බව අපට තේරුම් යා යුතුයි. බැවින් අපි අපගේ ගෞරවය, අපගේ නමස්කාරය, අපගේ වන්දනාව අපි දිව්‍ය සත්ප්‍රසාදයේ විරාජමානව වැඩ සිටින අප දෙවි ස්වාමින් වහන්සේ වෙත යොමු කරමින් අප සුවිශේෂී මේ වචනවලට අපි සවන් දෙමු. ජේසුස් වහන්සේ ජනකාය දැක කන්දකට නැගුණු සේක. උන්වහන්සේ වැඩහුන් කල ශ්‍රාවකයෝ උන්වහන්සේ වෙත ආහ. එවිට උන්වහන්සේ උන්ට උගන්වමින් මෙසේ වදාළ සේක. බැගෑ සිතින් දෙවි සරණ පතන්නෝ භාග්‍යවන්තයෝය. ස්වර්ග රාජ්‍ය ඔවුන්ගේය. බැගෑ සිතින් ස්වාමින් වහන්සේ තුල ජීවත් වෙන අපි හැම කෙනෙක්ම භාග්‍යවන්තයි. ශෝකවන්නෝ භාග්‍යවන්තයෝය, ඔහු සැනසීම ලබන්නෝය. නිහතමානී ගුණ ඇත්තෝ භාග්‍යවන්තයෝය, ඔහු දේශය උරුම කරගන්නෝය. යුක්තියට සාපිපාසා ඇත්තෝ භාග්‍යවන්තයෝය, ඔහු තෘප්තිමත් වන්නෝය. දයාවන්තයෝ භාග්‍යවන්තයෝය, ඔහු දයාව ලබන්නෝය. නිර්මල සිත ඇත්තෝ භාග්‍යවන්තයෝය, ඔහු දෙවියන් වහන්සේ දකින්නෝය. නිර්මල පිරිසිදු සිත් ඇති අය ස්වාමින් වහන්සේ දකින බවයි, හඳුනන බවයි අපට මතක් කර දෙන්නේ. සාමය ඇති කරන්නෝ භාග්‍යවන්තයෝය, ඔහු දෙවියන් වහන්සේගේ පුත්‍රයෝයයි කියනු ලබන්නෝය. අද සාමය නොමැති ලෝකයක අපි ජීවත් වෙන්නේ. එබැවින් සාමයේ කුමාරයාණන් රැගෙන ආයි සාමය
අපේ හදවත් තුල ජනිත කර ගන්නට අපි උත්සාහ කරමු. එවිටයි උන්වහන්සේගේ පුත්‍රයයි කියනු ලබන්නෝය. යුක්තිය උදෙසා පීඩා විඳින්නෝ භාග්‍යවන්තයෝය. ස්වර්ග රාජ්‍යය ඔවුන්ගේය. මිනිසුන් මා නිසා ඔබට නින්දා පීඩා කොට නානාවිධ අසත්‍ය චෝදනා නගන කල ඔබ භාග්‍යවන්තයෝය. ප්‍රීති ප්‍රමෝද වන්න. මන්ද ස්වර්ගෙහි ඔබේ ඵල විපාකයයි මහත්ය. ඔබට පෙර සිටි දිවැසිවරුන්ටත් ඔහු එසේම පීඩා කළහ. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, අපි දිව්‍ය ප්‍රසාදයේ වැඩ සිටින ජේසුස් වහන්සේ දෙස අප දැස් යොමු කර සිටිමු. අපි හුඟක් වෙලාවට මනුෂ්‍යයන් ලෙස හිතාගෙන ඉන්නේ දෙවියන් වහන්සේ තුල මේ ගමන යන විට සියල්ලම සාර්ථක වන බවයි. එහෙම වෙන්නට බෑ. ස්වාමින් වහන්සේ එකයි එක්තරා අවස්ථාවක මතක් කර දෙන්නේ, මා අනුගමනය කරන්න සිය කුරුසය රැගෙන මා පසුපස එන්නට. එහෙම කුරුසය රැගෙන එන්නට බැරි කෙනෙක් මා පසුපස එන්නට සුදුසු නැති බවයි උන්වහන්සේ මතක් කර දෙන්නේ. එනිසා උන්වහන්සේ තුල ගමනක් යන විට අපි ගමන යන විට සියල්ලම සාර්ථක නොවෙන්නට පුළුවන්. ප්‍රශ්න නැතිවන බවත් වෙන්නට පුළුවන්. අපි හිතන්නේ එහෙමයි. ලස්සන ජීවිතයක් ගත කළ හැකි බවයි. දුකෙන් තොර සැපෙන් බර ජීවිතයක් ලැබෙන බවයි. එවැනි දුකෙන් තොර ජීවිතයක් සොයාගෙන බොහෝ අය ස්වාමින් වහන්සේ පසුපස ආවා. නමුත් හිරිහැර විඳින විට, නිന്ദා අපහාස විඳින විට අප මෙනෙහි කළා වූ කන්ද උඩ දේශනාව තුල මේ භාග්‍යයේ අට තුල අපිට මතක් කර දෙන්නේ එයයි. නමුත් හිරිහැර විඳින විට, ගැරහුම් වලට ලක්වන විට ඒ හැම කෙනෙක්ම කලකිරුණා. සමිඳුන් පසුපස යන ගමනින් ඈත් වුණා. ඒ බව අපට ඉතිහාසය පැහැදිලි කර දෙනවා. අද දේව වචනය තුලින් අපට කියා දෙන්නේ ඔවුන් වහන්සේ නිසා අපව පීඩා හා දුක් ගැහැට විඳින්නට සිදුවන බවයි. අවසාන වැකියේ සඳහන් වෙනවා, මිනිසුන් මා නිසා ඔබට නිന്ദා පීඩා කොට නානාවිධ අසත්‍ය චෝදනා නගන කල ඔබ භාග්‍යවන්තයෝය. ප්‍රීති ප්‍රමෝද වන්න, මන්ද ස්වර්ගෙහි ඔබේ ඵල විපාකයයි මහත්ය. ඔබට පෙර සිටි දිවැසිවරුන්ටත් ඔහු එසේම පීඩා කළහ. එසේනම් මටත් එවැනි පීඩා දුක් ගැහැට විඳින්නට සිදුවෙන බවයි අපට මතක් කර දෙන්නේ. ඒ භාග්‍යවන්ත තත්වයක්. ඇයි එහෙම කියන්නේ? අපේ ස්ථීර නිවාසය මේ ලෝකයේ ජීවිතය නොවේ. මේ ලෝකයේ ජීවිතය తాවකාලිකයි. අද පිපෙන මලක් තව ස්වල්ප මොහොතකින් පරවී යන ආකාරයයි. ජීවිතය කියන්නේ බොහෝම කෙටි తాවකාලික දෙයක්. අස්ථීරයි. එම නිසා සදාකාලික ජීවිතය මෙලෝ ජීවිතයේ අරමුණ විය යුතුයි. මේ ලෝකයේ ජීවිතය අපට දුක් විඳින්නට සිදුවන්නේ ස්වාමීන් වහන්සේ වෙනුවෙන් සේවය කරන්නට යාම නිසා නම් එලොව ජීවිතයේ අපට ලැබෙන්නේ සතුටක්. සදාන්තනික ජීවිතයයි අපට ලැබෙන්නේ.
සමහර විට මේ සමාජයේ අපි ස්වාමින් වහන්සේගේ අඩිපාරේ යන විට අනිත් අයට අභියෝගයක්, තර්ජනයක්. එනිසා සමාජයේ අපට වෙනස්කම් කරනවා. සමාජයේ දකින්නේ අපි නොදැක්ක ස්වාමින් වහන්සේ පසුපස යමින් අපි නොවටිනා ගමනක් යන බවයි. එබැවින් සමාජය අපට හිංසා කරාවී, අපට අවමන් කරාවී. නමුත් අපි සතුටු විය යුතුයි. මිනිසුන් මා නිසා ඔබට නින්දා පීඩා කොට එක් එක් ආකාරයේ විද අසත්‍ය චෝදන නගන කල ඔබ භාග්‍යවන්තයෝය. එබැවින් ස්වාමින් වහන්සේ තුල අපේ ගමන, උන්වහන්සේ එක්ක යන ගමන දුෂ්කර ගමනක් වෙන්නට පුළුවන්. ප්‍රශ්න එමට තිබෙන්නට පුළුවන්. ලස්සන මල් ඇතිරු මාවතක් නොවෙන්නට පුළුවන්. එවැනි දුක් කරදර ජීවිතයක් සොයාගෙන හුඟක් අය ජීවිතේ පවා පූජා කරමින්, ජීවිතේ පවා පූජා කරේ ඔබ වහන්සේගේ ඒ අමිල, ඒ අචල ආදරය නිසයි. ස්වාමින් වහන්සේ පසුපස යෑම පහසු ගමනක් නොවෙයි. හිරිහැර වද වේදනා ගැරහුම් වලට අප ජීවිත ගමනේ හමුවන්නට පුළුවන්. ලස්සන මාවතක් නොවෙන්නට පුළුවන්. අගහිඟකම්, දුෂ්කරතාවයන්, කලකිරීම ඇති වෙන්නට පුළුවන්. නමුත් වහන්සේ අපට කියන්නේ ඒ සෑම දෙයක්ම ලබන හැම කෙනෙක්ම භාග්‍යවන්තයයි කියලා. අපට කියන්නේ මේ භාග්‍ය අට තුලින් සාමය තුල ජීවත් වන්නටයි, නිර්මල සිතක් තුල ජීවත් වන්නටයි, දයාවන්ත ලෙස ජීවත් වන්නටයි, යුක්තිය උදෙසා සාපිපාස වන්නටයි, නිහතමානී වෙන්නටයි, බැහැපත් සිතින් ස්වාමින් වහන්සේගේ සරණ සොයන්නටයි. එබැවින් අපි උන්වහන්සේ තුල මේ යන ගමන මොන තරම් දුක් කරදර වේදනා ප්‍රශ්න තිබුණත් අපි එකම විශ්වාසයෙන් උන්වහන්සේ පසුපස යමු. එනම් මේ සදාතනික ආදරය, සදාතනික ජීවිතය නැමැති ඔටුන්න හිමි කර ගැනීමටයි. අපි උන්වහන්සේගේ භාග්‍යවන්තට මෙසේ අපි ගායනා කරමින් අපි මෙනෙහි කරමු. නිහතමාන ගුණ
සතුට ලබන්නෝ දිවි ගුණ දන්නෝ සැපත ලබන්නෝ යහගුණ වඩමින් තම දිවි සරු කරගන්නෝ සාමය සම්පත සැනසුම අත් කරගන්නෝ උන්වහන්සේ ස්වර්ගයෙන් පූපය ඔවුන්ට දෙවා වදාළසේක. සෑම ප්‍රබෝධයක් මෙහි අඩංගු වී ඇත්තේය. ඒ ආඥා කරම්හ. ඔබගේ දෙවි ස්වාමිනී මේ මහඟු ප්‍රසාද නිධානය මගින් ඔබ වහන්සේගේ දිව්‍ය පුත්‍රයන්න් වූද කනේ මරියාවන්ගේ නිපිත අපගේ ගැලවීම සඳහා කුරුසිය එන්න ගසන ලද්දා වූද ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඉදිරියේ අපි වැඳ වැටි සිටිමු. ඔවුන් වහන්සේගේ දයා ප්‍රේමය අප මත වස්වන මෙම ප්‍රසාද නිධානය කෙරෙහි අප තබන විශ්වාසය මගින් ඔබ වහන්සේගේ ජීවන ජලය පානය කර සදා ජීවිතය ලබා ගැන්මට අපට වරම් දුන මැනව. මේකෙදී අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා.
මෙම දිව්‍ය සප්‍රසාද වන්දනාව ඔබ වෙත ගෙනීමට හැකි වූයේ දෙවිපිය සමිඳුන්ගෙන් ලද සෑම ආශිර්වාදයකටම හා ලබා දුන් නිරෝගී සුව සහනය වෙනුවෙන් උන්වහන්සේට ස්තුති ප්‍රශංසා කරන ආදරණීය පවුලක් විසින් දක්වන ලද බැතිබර දායකත්වය නිසාවෙනි.